12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය සේනානී වික්‍රමසිංහ. පිරිවෙන් වරුණ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී. ගොඩගත් ඉශාලිනී දැරියගේ දේහය පේරාදෙණිය රෝහලට. බාලවයස්කාර දැරියන් මෙහෙකාර සේවයේ යෙදවීමට නොහැකි වන පරිදි කම්කරු ආඥා පනත ශක්තිමත් කිරීමට සැලසුම්. මෙරට වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ගෙන් 76%කට කොවිඩ් එන්නත ලබා දී අවසන්. අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට රජයේ ගෙන යන වැඩපිළිවෙල නවසීලන්ත මහකොමසාරිස්වරයාගේ අගැයීමට. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්. ළමයින් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ අසභ්‍ය ඡායාරූප ඇතුළත් වෙබ් අඩවි සොයා විශේෂ තාක්ෂණික මෙහෙයුමක්. අල්ලස් නඩු 8කින් හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන මහතා නිදහස්. ගාල්ල නෙළුව ලංකාගම හරහා පිටදිනිය මාර්ගයේ ඉදිකිරීම අවසන්. කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමත් සමග ඉන්දුනීසියාවේ රැඳී සිටින විදේශිකයෝ පිටව යති. ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩාවලට ශ්‍රී ලංකාවෙන් 9 දිනකුගෙන් සමන්විත කණ්ඩායමක්. දහම් පාසල් පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ සංවිධානය කළ පිරිවෙන් වරුණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ පැවැත්වින. පිරිවෙන් සහ භික්ෂු රාජ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ජනාධිපතිතුමාතින් මෙහිදී විවෘත කෙරින. විදේශ ශිෂ්‍යත්ව පිරිනැමීම, දුෂ්කර පිරිවෙන්වල ශික්ෂ භික්ෂුන් වහන්සේට පාවහන් පිරිනැමීම සහ 2020 උසස් පෙළ විභාගයේ සමත් පූජ්‍ය ඉත්තෑකන්දේ චන්දානන්ද ස්වාමින් වහන්සේට තිරින පිරිනැමීමද ජනාධිපතිතුමාතින් සිදු කෙරින. මෙහිදී පැවති උත්සව සභාව ඇමතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විනයකරුක සමාජයක් බිහි කිරීම බුදුරජාණන් වහන්සේගේ උදාර අභිමතාර්ථය වූ බව පැවසීය. සාරධර්ම පිළිබඳ පුනර්ජීවයක් ඇති කිරීම කාලීන අවශ්‍යතාවකි. ජනාධිපතිතුමා සහ රාජ්‍ය ඊට අවශ්‍ය පියවර රැසක් ගෙන තිබේ. නීති පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පමණක් එය සිදු නොවේ. ඒ සඳහා මහා සංඝරත්නයේ මාර්ගෝපදේශ අවශ්‍ය වේ. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පසුගිය වසර 5 තුළ පසුගාමී තත්ත්වයක පැවති පිරිවෙන් අධ්‍යාපනය යථා තත්ත්වයට පත් කිරීමට රජය ක්‍රියා කරමින් සිටින බව කීවේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ පිරිවෙන් සිසුන්ගේ ශිෂ්‍යාධාර මුදල් වැඩි කිරින. ජාතික පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපා සෝමානන්ද ස්වාමින් වහන්සේ අනුශාසනාවක් පවත්වමින් පිරිවෙන් සංවර්ධනය අරමුදලක් ඇති කිරීමට මූලික පියවරගෙන ඇතැයි කීවේය. කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහනට පිරිවෙන්ද දායක වී තිබේ. ගම්පහ දොරනාගොඩ සදානන්ද පිරිවෙනේ කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහනක් ආරම්භ කරන බව උන්වහන්සේ පැවසූහ. රිෂාඩ් පදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය ඉශාලිනී දැරියගේ දේහය අද පෙරවරුවේ ගොඩගෙන තිබේ. එම අවස්ථාවට නුවරඑළිය මහේස්ත්‍රාත් ලුෂානා ජයරත්න, විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩල සමාජිකයෝ, බොරැල්ල පොලිසිය, පොලිස් ළමා අපරාධ කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සහ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් එක්වූහ. දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මේ වන විට පේරාදෙණිය රෝහලට යොමු කර ඇත. එහිදී විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා කොළඹ අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට එම වාර්තාව ලබා දීමට නියමිතයි. බාලවයස්කාර දැරියන් මෙහෙකාර සේවයේ යෙදවීමට නොහැකි වන පරිදි ඉදිරියේදී කම්කරු ආඥා පනත ශක්තිමත් කෙරේ. මෙරට කම්කරු ආඥා පනත වසර 100කට වඩා පැරණි වූවකි. බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවන දෙමව්පියන්ට දඬුවම් දිය හැකි වන පරිදි නව පනත් ගෙනීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා පවසයි. වතුකරේ ළමයින් මෙහෙකාර සේවයේ යෙදවීමට නොහැකි පරිදි පියවර රැසක් ගනු ලැබේ. වතු කම්කරු පවුල්වල පවතින ආර්ථික ගැටලුවලට ළමයින් මෙහෙකාර සේවයේ යෙදවීම පිළියමක් නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මෙරට සමස්ත ජනගහනය ලක්ෂ 219කට ආසන්න වෙයි. එම පිරිසෙන් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 114කට ආසන්නය. එම පිරිසෙන් 76%කට මේ වන විට කොවිඩ් එන්නත ලබා දී අවසන් බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි. එන්නත් කරන යතින් ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛ ස්ථානයකට පත්ව තිබේ. පසුගිය දින කිහිපයේදී මෙරට ලක්ෂ 10කට ආසන්න පිරිසකට එන්නත් ලබා දී ඇත. වයස අවුරුදු 12-34 අතර පිරිසට කොවිඩ් එන්නත ලබා දීම මීළඟ ඉලක්කය බව ජාතික ගුවන්විදුලියේ 10/7 වැඩසටහනට අධ්‍යක්ෂමින් ලලිත් වීරතුංග මහතා පැවසීය. අපි දැනට පළවෙනි සහ දෙවෙනි එන්නත කියන දෙකම එකතුව ගත්තොත් අපි දීලා තියෙනවා මිලියන 10 පැනලා. සපයුම ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. කොවිඩ් මර්ධන බලකායක් තියෙනවා. ඒ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හැම සිකුරාදාම රැස් වෙනවා. ඒ තුල එන්නත් කරන ජනාධිපති කාර්ය සාධන බලකායක් රැස් වෙනවා. ජනාධිපතිතුමාගේ සභාපතිත්වයේ යටතේ ජනාධිපතිතුමා තමයි බොහොම සුපරීක්ෂාකාරීව හැම දිස්ත්‍රික්කයකටම කිසිම දිස්ත්‍රික්කයකට අවාසියක් නොවන ආකාරයට මේ එන්නත් බෙදාවෙන් කරන්නේ. ඒ පදනම එන්නේ ඒ දිස්ත්‍රික්කවල රෝගීන් එන ප්‍රමාණය අනුව. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමේ මං සොයා බැලේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම නේවාසික නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී කලාපීය සහයෝගිතා රාජ්‍ය ඇමති තාරක බාලසූරිය මහතා හමු වී පසුගියදා සාකච්ඡා කළේය. නවසීලන්තයේ සමග වෙළඳ සබඳතා පුළුල් කර ගැනීමේ ක්‍රමවේද කෙරෙහි එහිදී ප්‍රමුඛ අවධානයක් යොමු විය. මේ අතර අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සඳහා රජයේ ගෙන යන වැඩපිළිවෙල ඇපල්ටන් මහතාගේ විශේෂ අගයීමට ලක්විය. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සමග ඊයේ පැවති හමුවේදී ඔහු මෙම අගයීම සිදු කළේය. දෙරට අතර අනෝන්‍ය සහයෝගිතාව වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කෙරිණ. අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනය සහ නව නීති ප්‍රතිසංස්කරණය සඳහා ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව අලි සබ්රි මහතා මෙහිදී නවසීලන්ත මහ කොමසාරිස්වරයා දැනුවත් කළේය. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් වන බව විභාග කොමසාරිස් ජෙනරාල් වී සනත් පූජිත මහතා නිවේදනය කරයි. විභාගයේ අයදුම් කළ යුත්තේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk වෙබ් අඩවිය හෝ www.oneexams.gov.lk වෙත හෝ දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම වන DOE වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා නිවැරදිව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් යොමු කරන්නයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා අපේක්ෂකයන්ට දැනුම් දෙයි. යලිත් එම නිල වෙබ් අඩවි ලිපින www.doenets.lk හෝ www.onlineexams.gov.lk. බාලවයස්කාර දරුවන් ඇතුළු විවිධ පුද්ගල කණ්ඩායම්වල අසභ්‍ය ඡායාරූප ඇතුළත් වෙබ් අඩවි සොයා විශේෂ තාක්ෂණික මෙහෙයුමක් සිදු කෙරේ. මෙවැනි වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක් පවතින බවට පොලිස් බුද්ධි තොරතුරු වලින් අනාවරණ වී ඇත. මේවායේ පළ කිරීම සඳහා ඡායාරූප ලබා ගැනීමේ ජාවාරමක් මහා පරිමාණයෙන් ක්‍රියාත්මක බවට හඳුනාගෙන තිබේ. මෙම ජාවාරමට සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන්ද සිටින බවට හෙළි වී ඇත. මෙවැනි වෙබ් අඩවි වලට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ. මිට අදාළව විශේෂ ආරක්ෂක මණ්ඩලයක් වසර 3කට බලපැවැත්වෙන පරිදි සකස් කර ඇත. අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු 8කින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ්‍ය ගුණවර්ධන මහතා නිදොස් කොට නිදහස් කෙරේ. අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එම නඩු අද කැඳවනු ලැබින.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අසිත ඇන්තනී මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ එම නඩුව ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත විධානය ඉදිරිපත් වී නොමැති බවයි. එබැවින් නඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුවී තිබෙන බව ඔහු දන්වා සිටියේය. එහිදී සරණ ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ නඩුව පවත්වාගෙන යාමට අපහසු නම් විත්තිකරු නිදහස් කරන ලෙසයි. බණ්ඩාරගම පොලිස් වසමේදී රුපියල් කෝටි 40ක් වටිනා හෙරොයින් මද්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගැනේ. සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇත. කලතර දිසා අපරාධ කොට්ටාසේ නිලධාරීහු අද අලුයම මෙම වැටලීම සිදු කළහ. මද්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතයි. ගාල්ල නෙළුව ලංකාගම හරහා පිටතනිය මාර්ගයේ ඉදිකිරීම අවසන් කෙරේ. ලංකාගම ප්‍රදේශයේ ජනතාවට නගරය කරා පැමිණීමට ස්ථිර මාර්ගයක් නොතිබින. මේ හේතුවෙන් ඔවුන්ට තම අස්වනු අලෙවි කර ගැනීමට පවා නොහැකි විය. යුද හමුදාවේ දායකත්වයෙන් ආරම්භ කළ මාර්ගයේ ඉදිකිරීම දින 90ක් වැනි කෙටි කාලයකින් අවසන් කර ඇත. මෙම මාර්ගය කිලෝමීටර 18ක දුරකින් සමන්විත වෙයි. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත සංවර්ධන කටයුතු සිදු කරනු බව ගාල්ල දිස්ත්‍රික් සැලසුම් සහ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි. ජාතික ළමාරක්ෂක අධිකාරී අධ්‍යක්ෂ මණ්ඩලයට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත් කරේ. ඉකුත් 21 වෙනිදා සිට වසර 3ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි එම පත්වීම සිදු කර ඇත. සිටි FM සේවය ඉදිරිපත් කරන ඔබ ආයිමත් ඇවිතින් ගී ආවර්ජන සංගීතමය වැඩසටහන අද පස්වරු 2ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වේ. මෙම වැඩසටහන ලබන මාස 3 වෙනිදා රාත්‍රී 10ට ජාතික රූපවාහිනිය ඔස්සේද විකාශනය කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ රාත්‍රී 8:30 වන විට මෙරට එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සංඛ්‍යාව 1,12,42,000කට අධික බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 9,25,000කට අධික වේ. එහි දෙවැනි මාත්‍රාව 3,85,000කට අධික පිරිසක් ලබාගෙන ඇත. සයිනෝෆාම් වෙනතේ පළමු මාත්‍රාව 71,00,000කට අධික පිරිසක් ලබාගෙන ඇති අතර එහි දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 16,69,000ක් පමණ වෙයි. ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව 1,59,000කට අධික පිරිසක් ලබාගෙන තිබේ. දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 14,500කි. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 1,94,000කට අධික පිරිසක් ලබාගෙන තිබේ. මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව එන්නත් කරණය කර ඇති සංඛ්‍යාව 7,11,000කි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. කිසිසේත් රට තුළ ඔක්සිජන් හිගයක් නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන රෝහල් සඳහා ආරක්ෂිත ඔක්සිජන් තොග ප්‍රමාණවත් පරිදි ලබා දී තිබේ. පසුගිය සති කිහිපයේදී අනපේක්ෂිත ලෙස කොරෝනා ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් කෙටි කාලයකදී පමණක් මධ්‍යස්ථාන කිහිපයක ඔක්සිජන් හිගයක් වාර්තා විය. විදෙස් පුවත්. ඉන්දුනීසියාවේ රැඳී සිටින විදේශිකයන් එරටින් පිටවීම ආරම්භ කර තිබේ. කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ඉන්දුනීසියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම ඊට හේතුවයි. මේ මාසේ එක් දිනකදී දල වශයෙන් කොරෝනා ආසාදිතයන් 30,000ත් 50,000ත් අතර සංඛ්‍යාවක් එරටින් හමු වී තිබේ. ඉකුත් අඟහරුවාදා ඉන්දුනීසියාවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 2,069කි. එය ලොව රටවලින් එදින වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාවයි. ජාකර්තා ගනුවර ආසන්නයේ පිහිටි සුකර්නෝ හතා ජාත්‍යන්තර ගුවන්තොටුපළ බලධාරීන් පෙන්වා දෙන්නේ
ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලයේදී මාසිකව විදේශිකයන් 20,000ක් පමණ ඉන්දුනීසියාවෙන් පිටව ගිය බවයි. ඇමරිකාවේ දළදේශීය නිෂ්පාදිතය මේ වසරේ දෙවැනි කාර්තුවේදී 6.6% ලෙස වර්ධනය වී ඇතැයි එරට වාණිජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ආර්ථිකයේ වර්ධනය මේ වන විට වසංගතයට පෙර පැවති මට්ටම ඉක්මවා තිබේ. දළදේශීය නිෂ්පාදිතෙන් 70%ක් පමණ වන පාරිභෝගික වියදම් සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇත. එය 11.8%කින් ඉහළ ගොස් තිබේ. ප්‍රාක්තන ආයෝජනද 8%කින් වර්ධනය වී ඇත. කොරෝනා වෛරසයට එරෙහිව ඉන්නත්කරණය මෙන්ම රාජ්‍ය ආර්ථික වර්ධනයට ගත් ක්‍රියාමාර්ග දළදේශීය නිෂ්පාදිතයේ වර්ධනයට හේතු වී තිබේ. කොවිඩ් හේතුවෙන් වසා දමා ඇති ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට හමුදා සෙබළු යෙදවෙති. ඉකුත් මාසයේදී කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් එරටින් වාර්තා විය. මේ වන විට 3,000කට ආසන්න ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු ආසාදිතයන් සංඛ්‍යාවක් හමු වී තිබේ. මරණ සංඛ්‍යාව 9ක් පමණ වේ. සිඩ්නි නගරයට සති 5ක කාලයක් සීමා පනවා තිබේ. කෙසේ වෙතත් මේ වන විට එම නගරේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව සීක්‍රයෙන් ඉහළ යමින් පවතී. අදත් එම නගරෙන් අලුතින් ආසාදිතයන් 170 දෙනෙකු හමු විය. ලබන මාස 28 වෙනිදා දක්වා සංචරණ සීමා බලාත්මක අතර අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිවසින් බැහැරව යාමට ජනතාවට අවස්ථාව ලබා දී තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. කෑකල්ල දිස්ත්‍රික්කයේ පින්නවල පංචකර්ම ආයුර්වේද මධ්‍යස්ථානය දෙස් විදෙස් සංචාරකයන් සඳහා කඩිනමින් යළි විවෘත කරන බව සබරකමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් පින්නවල ආයුර්වේද පංචකර්ම ඒකකය වඩාත් ඵලදායී සහ ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ යෝජනාවලයක් එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනි. කොවිඩ් වසංගතය නිසා දැනට මෙම පංචකර්ම මධ්‍යස්ථානයේ බාහිර ප්‍රතිකාරංශයේ පමණක් ක්‍රියාත්මක කෙරේ. කොවිඩ් තත්ත්වය පාලනය කළ පසු දෙස් විදෙස් සංචාරකයන් සඳහා අභ්‍යන්තර ප්‍රතිකාර ඒකකයක්ද විවෘත කිරීමට සැලසුම් කර ඇත. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ මාසුන්නේ අපේ රට ඉන්න පුතා කීරෙවල තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. ශක්තිය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් තොරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්. ජපානයේ ටෝකියෝහි පැවැත්වීමට නියමිත පැරාලිම්පික් ක්‍රීඩාවලට ශ්‍රී ලංකාවෙන් 9 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වෙයි. මෙම කණ්ඩායමේ 7 දෙනෙක් ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරති. 2012 ලන්ඩන් පැරාලිම්පික් උරලේ ලෝකඩ පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරයි. මෙවර පැරාලිම්පික් උරල ලබන මාස 24 වෙනිදා සිට සැප්තැම්බර් මාස 5 වෙනිදා දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවරත් ඩයලොග් ආසියාටා PLC සමාගම අනුග්‍රහය දක්වයි. අදාළ චෙක්පත භාරදීම ඩයලොග් ආසියාටා සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍ය අධිකාරී සන්නා මහා මාධ්‍ය හර්ෂ සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදුවිය. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාවලේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත් වෙයි. චීනය රන් පදක්කම් 16ක්, රෙදි පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 10ක් දිනාගෙන ඇත. ජපානයේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ රන් පදක්කම් 15ක්, රෙදි පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 7ක් දිනා ගනිමිනි. රන් පදක්කම් 14ක්, රෙදි පදක්කම් 16ක් සහ ලෝකඩ පදක්කම් 11ක් සමග ඇමරිකා එක්සත් ජනපදය 3 වැනි ස්ථානයේ පසුවේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. කොළඹ කොටස් හුවමාරුව දිවයින පුරා විසිරී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් එම්පවර් පුවරෝ පිළිබඳව දැනුවත් කිරීමේ තවත් වැඩමුළුවක් සාර්ථකව පවත්වයි.
මේ සඳහා යාපනයේ ප්‍රදේශීය ව්‍යවසායක ප්‍රජාව සහභාගී වූහ. කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත වීමට සුදුසුකම් ඇති සමාගම් සඳහා ප්‍රාග්ධාන අරමුදල් රැස් කිරීමේ ක්‍රමවේදයක් ලෙස ලැයිස්තුගත වීමෙහි වාසි සහගත බව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන් මාලාව පැවැත්වේ. එම්පව පුවරුව සහ කොළඹ කොටස් හුවමාරුව පිළිබඳ වැඩි විස්තර www.cse.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනේන සියල් සපිරි ඇප් එක NSB Pay මුදල් හුවමාරු බිල්පත් ගෙවීම ක්‍රේලෝඩ් ක්‍රෙඩිට් කාඩ් ගෙවීම ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කෙලනීය ප්‍රදේශීය ලේකම් කොට්ටාසේ ගල්බොරැල්ල සහ සිංහාරමුල්ල උතුර ග්‍රාම නිලධාරී කොට්ටාස සෞභාග්‍ය නිෂ්පාදන ගම්මානයක් බවට පත් කෙරේ. මෙම කොට්ටාසයන්හි පදිංචි මැටි සහ ප්ලාස්ට් ඔෆ් පැරිස් ආශ්‍රිත ස්වයං රැකියාවන්හි නියුතු ව්‍යවසායකින්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම එහි අරමුණයි. ඔවුන්ට අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ ආධාර ලබා දීමට පියවර ගෙන ඇත. සමෘද්ධි ගෘහාර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවා තිබේ. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කෙරණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. ආර්ථික පුවත් ආවරණය වසන්තයි යන්නේ. ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC Finance ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC Finance වීල් පොතට කෑෂ් වීල් පොතට එවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව සබරගමුව බස්නාහිර මධ්‍යම සහ වයඹ පළාත් තුළත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත් තුළත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 40-50 දක්වා වැඩි විය හැකිය. යලි සිරස්තල පිරිවෙන් වරුණ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ගොඩගත් ඉශාලිනී දැරියගේ දේහය පේරාදෙණිය රෝහලට බාල වයස්කාර දැරියන් මෙහෙකාර සේවයේ යෙදවීමට නොහැකි වන පරිදි කම්කරු ආඥා පනත ශක්තිමත් කිරීමට සැලසුම්. මෙරට වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ගෙන් 76%කට කොවිඩ් එන්නත ලබා දී අවසන්. අධිකරණයේ ස්වාධීනත්වයේ සුරක්ෂිත කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල නවසීලන්ත මහකොමසාරිස්වරයාගේ අගැයීමට. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අයදුම්පත් බාර ගැනීම අදින් අවසන්. ළමයින් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ අසභ්‍ය ඡායාරූප ඇතුළත් වෙබ් අඩවි සොයා විශේෂ තාක්ෂණික මෙහෙයුමක්. අල්ලස් නඩු 8කින් හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන මහතා නිදහස්. ගාල්ල නෙළුව ලංකාගම හරහා පිටදිනිය මාර්ගයේ ඉදිකිරීම අවසන්. කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමත් සමග ඉන්දුනීසියාවේ රැඳී සිටින විදේශිකයෝ පිටව යති. ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩාවලට ශ්‍රී ලංකාවෙන් 9 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය.
මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.